සුබම දවසක් ඒවා යාළුවෝ ඔක්කොටම මගේ නම සංගීත් රංගන මං සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ගිටාර් දන්න සිංහලෙන්. ඉතින් ගොඩක් කාලයකට පස්සේ මම දන්නවා ගොඩක් busy වෙලා හිටියේ. ඉතින් කමන්නේ නැවතත් කාර්ලියට අද දවසේ මං කට්ටියට කියලා දෙන්නේ finger picking පාඩම. එතකොට මං කලින් lessons දෙකක් කරලා තියෙනවා. එකක් finger picking මේ ඇඟිලි වලට exercise පහක්. ඒ වගේම finger picking patterns පහක් කට්ටියට සාමාන්‍යයෙන් පොදුවේ මේ සින්දු වලට යොදා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ මම ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මේ finger picking නැත්නම් අපි කියමු finger style කියන මේ subject එකට අත්‍යවශ්‍යම සහ වැදගත් නොවන කාරණයක් ගැන. හරිද? ඒ කියන්නේ මේ අපේ මාපට ඇඟිල්ල හසුරන විදිය. මේ මාපට ඇඟිල්ල ඔයාලා හරි ටෙක්නික් එකකට ප්ලේ කරේ නැත්නම් ගොඩක් අමාරු වෙනවා මේ finger picking ප්ලේ කරද්දී. හරිද? ඒතර මට ගොඩක් මේ කට්ටිය අහනවා මේ thumb එක කොහොමද මේ bass note එක මොකද්ද ප්ලේ කරන්නේ අනම්මනම් අහනවා. හරිද? ඒතර සාමාන්‍යයෙන් අපි thumb එක use කරන්නේ bass guitar එක විදියට. හරිද? ඒ කියන්නේ bass notes play කරන්න තමයි. සාමාන්‍යයෙන් ඔයාලා finger picking play කරනවා කියන්නේ නැත්නම් finger style play කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ගිටාරිස්ට්ලා 3 දෙනෙක් කරන එක ඔයා තනියම කරනවා කියන්නේ. අපි දැන් මෙහෙම ගත්තොත් එහෙම coffin dance එක අහලා ඇති. lead guitarist කෙනානේ melody play කරන්නේ මෙන්න මේ වගේ. හරි දැන් ලීඩ් ගිටාරිස්ට් කෙනෙක් මම පොඩි කැලක් ප්ලේ කරේ ලීඩ් ගිටාරිස්ට් කෙනෙක් ප්ලේ ගන්න ඔය හරිද ඒක රිද්ම් ප්ලේ කරන කෙනා මොනවද කරන්නේ ඒ මෙලඩි වල අවශ්‍ය කෝඩ්ස් හරිද කම්පනිමන්ට් එක කරනවා හරිද මෙන්න මේ විදිහට ඕක තමයි රිදම් ප්ලේ කරන එක්කෙනා කරන්නේ වැඩි මුණොත් මේ ස්ට්‍රම් පැටර්න් එක මේ වගේ මේ වගේ ඔය වගේ රිදම් එක ප්ලේ කරා දැන් රිදම් ගිටාර්ස් කරන්නේ හරිද ඔය කාර්යය. එතකොට බේස් ගිටාරිස් මොකද කරන්නේ? ඔය ඔක්කොම අවශ්‍ය වෙන හරිද අපි කියනවා මේ ෆවුන්ඩේෂන් එක. හරිද බේස් නෝට් එක මෙන්න මේ විදිහට ප්ලේ කරලා දෙනවා. හරිද ඒකෙම මම මෙලඩි කටින් ගන්න මෙන්න මේ බේස් ගිටාරිස් කරන්නේ මෙන්න මේක. වගේ බේස් නෝට් එක ප්ලේ කරන එක කරන්නේ. එතකොට ෆින්ගර් ස්ටයිල් එකේදී මොකද වෙන්නේ? ඔය තුනම එකට කරලා ප්ලේ කරන්න. හරිද? එතකොට දැන් මම මොකටද මම එන්න යන්නේ? හරිද? thumb එකෙන් මොකද්ද මේ වෙන්නේ කියලා. thumb එකෙන් වෙන්නේ ඔයාලා මේ බේස් ගිටාරිස් කරන දේ තමයි ගොඩක් වෙලාවට ප්ලේ කරන්නේ. හරිද? බොහෝ දුරට 100ට අපි කියමු 90ක් කියලා. හරිද? අවස්ථාවක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඔක තමයි වෙන කාර්යභාරය මේ thumb එකේ. ඉතින් මේ බේස් ගිටාර් එක කියන්නේ ඩ්‍රම් සෙට් එක කියන්නේ බෑන්ඩ් එක. හරිද? තියෙන හදවත වගේ තැන. හරිද? ඉතින් අපි ඕක පටල ගත්තොත් වරද්ද ගත්තොත් එහෙම ඉතින් ඔක්කොම අබ්ලික් වෙනවා. ඒ නිසා තමයි මම මේ කිව්වේ තාමත් වැදගත් මේ thumb එක ඔයාලා නිවැරදි විදිහට හසුරන මේ finger picking නැත්නම් finger style play කරද්දී. ඉතින් මම අර ඒ coffin dance එක මේ සම්පූර්ණයෙන් lead එක එතකොට rhythm පැත්ත harmony කියලා කියන්නේ අපි chord එක play කරන harmonies right? ඒ කියන්නේ notes keyback එකතු වෙලා. හරිද? අසබ දිනවා. ඉතින් තව bass ගිටාර ඔය තුනම එකතු කරලා මම මෙන්න මේ විදිහට play කරලා බලන්න මේ වෙනස මොකක්ද කියලා. ඔයාලට පේනවා ඉතින් හරිද? ඒ කියන්නේ මෙලඩි එක රිද්ම් නැත්නම් හාමනි ඒ වගේම බේස් පැත්ත ඒ තුනම ඔයා තනියම ප්ලේ කරන එකට තමයි මේ ඇත්තටම කිව්වොත් පොදුවේ finger picking කියන්නේ. හරිද? ඉතින් අද මම ඔයාලට දෙන එක්සර්සයිස් එක තමයි මේ thumb එකට. හරිද? ඔයාලා ප්ලේ කරන මියුසික් එකේ හදවත බඳු තැන. හරිද? ඒක ප්ලේ කරන්න, ඒ කියන්නේ බේස් පැත්ත ප්ලේ කරන්න ඔයාලා මේ thumb එක හදා ගන්න ඕනේ. එතකොට අපි බලමු මම ලං කරලා පෙන්නන්නම්. මම ඔයාලට කියලා දෙන්නම් මේ මාපට ඇඟිල්ලේ කොහොමද මේ වෙන මූව්මන්ට් එක මොකද්ද කොහොමද හරිය විදිහට ප්ලේ කරන්න කියලා. ලයික් කැමරා ළඟට එන්න. right. එතකොට මේ thumb එක
හරිද? ඔයාලා තියාගන්නේ කොහෙද හරියටම පොසිෂන් එකේ. මම කලින් කරලා තින්නේ මම කෝකටත් කියන්න. මේ අපි දැන් ඔයාලා මෙහෙම අත කෙලින් තියාගත්තන් පස්සේ හරිද මේ ඇඟිල්ලට කොහොම නමිලා තියෙනවා. එතකොට ඔයාලගේ මාපට ඇඟිල්ල තියෙන්න ඕනේ මේ ඇඟිලි වලට ඉස්සරහයි. හරිද? මේ ඇඟිලි වලට ඉස්සරහින් තමයි තියෙන්න ඕනේ. මේ පැත්තේ කොහොම තියාගන්නේ නැහැ. මොකද අපි කවදාද ප්ලේ කරද්දී මෙතකොට මේක බාධාවක් වෙනවා. දැන් මෙහෙම අපි ප්ලේ කරා ගන්නකො ස්ට්‍රින්ග්ස් ඔක්කොම එකට. මෙහෙම තියාගත්තා කියන්නකො. හරි. අපිට ඒ කියන්නේ ෆලෝ ත්‍රූ එක. හරිද? ඒ කියන්නේ ඒක අපිට යන්න ඉඩ නැහැ. හරිද? ඒ කියන්නේ මේ හරිය බාධාවක් වෙනවා. එතකොට මෙන්න මෙහෙම තියාගත්තන් පස්සේ මේ බලන්න. ඔය දැක්කනේ? ලස්සනට ඒ ෆලෝ ත්‍රූ එක ලස්සනට අපිට ගෙනියන්න පුළුවන්. එහෙම තියාගත්තා. මේ නිසා පළවෙනි දේ මත තියාගන්න ඕනේ තම් එක ඉස්සරහින් තියාගන්න ඕන ඔය විදියට. දෙවෙනි කාරණේ තමයි මේ තම් එක අපි කොහොමද ප්ලේ කරන්නේ මේ ස්ට්‍රින්ග් එක. හරිද? එතකොට දැන් ප්ලේ වෙන්නේ මේ සයිඩ් එකෙන්. හරිද? ඒතර නියපොතු තියෙන්න ඕනෙම කියලා නීතියක් නැහැ. අපි නියපොත්ත තිබ්බොත් එහෙම ඔයාලට එන්නේ නිකන් බ්‍රයිට් සවුන්ඩ් එකක්. හරිද? ඒතර නියපොතු නැතුනොත් එහෙම වෝම් සවුන්ඩ් එකක්. ඒක ඇත්තටම ඔයාලගේ කැමැත්ත මත තමයි තීරණය. මම කලින් මේ කරා මේ පාඩම. ඔය විදියට අපි පොඩි සෙමි සර්කල්. හරි දැන් ඔයාලට පේනවා ඇති ඔය විදියට. හරිද? ඊළඟ ප්ලේ කරා ආයෙත් එතනට ගෙනාවා. ප්ලේ කරා එතනට ගෙනාවා. සාමාන්‍යයෙන් අපි කියනවා මෙලඩිස් ප්ලේ කරද්දී මේ තම් එක කොහොම රිලැක්ස් තියා ගන්නවා මේ 6 වෙනි ස්ට්‍රින්ග් එකේ. දැන් මේ මම ඇත්තටම කියන්නේ ඒ ක්‍රමයට වැඩි මේ තම් එක ෆ්‍රී තියාගන්න එක. මේ ඇඟිලි ටික ෆ්‍රී තියාගන්න එක තමයි වැදගත්ම කාරණේ වෙන්නේ. එතකොට මෙහෙම ස්ට්‍රින්ග් එක උඩ නතර කරගන්න යන්න එපා. මේ රින්ග් එක නතර කරනවා නෙමෙයි. එයා හෙන එක නතර කරනවා. මියුට් වෙනවා. ඒ නිසා කොහොම ප්ලේ කරා එහෙම තියාගත්තා. ප්ලේ කරා ආයෙත් ගෙනිච්චා. නිකන් සෙමි සර්කල් එකක් විතර තමයි යන්නේ ඔය විදිහට. හරිද? මේ ඇඟිලි ටික යන්නේ හරක් රංචුවක් එකට දැම්මගේ නිකන් CC එකට යන්න බෑ. හරිද? මේ විදිහට තියෙනවානේ මේ තම් එක ප්ලේ කරද්දී අනිත් ඇඟිලි ටික කොහොම තියෙන්න ඕනේ. නැත්තම් මේ මොකද දන්නවද වෙන්නේ? ගොඩක් කට්ටිය තම් එකෙන් ප්ලේ කරද්දී එක්ක මේ ඇඟිලි ටික මෙහෙ තියා ගන්නවා පික් ගාඩ් එක හරි. නැත්තම් මේක නමා ගන්නවා මෙහෙම ප්ලේ කරද්දී. එහෙම බෑ. හරිද? මේ පෝස්ටර් එක මේ ඉරියව්ව එහෙමම තියෙනවා. මේකද වෙන්නේ ඔයාලගේ තම අපට ඇඟිලි විතරක් යූස් කරලා ප්ලේ කරලා තමයි වෙන්නේ. එතකොට ඔයාලා බලන්න බලන්න මෙන්න මේ හරි මස්සල් එක මොකද වෙන්නේ කියලා. මේ බලන්න. අන්න. ඒතර අපි ප්ලේ කරන්නේ මෙතනින් නෙවෙයි. හරිද? ඔහොම නෙවෙයි. ඔහොම නෙවෙයි. හරිද? එතකොට ඔහොම අපි මුළු අතමරම් මේව කරන්නේ නැහැ. හරිද? වෙන්නේ මෙන්න මේ හරි මස්සල් එකෙන්. පේනද මේ? පේනවනේ? හරිද? මෙන්න මේ හරින් කෙලින් තියාගන්න. හරිද? කෙලින් නැත්තම් මේ විදිහට තියාගන්න පුළුවන්. මොකද සමහර කට්ටිය මේ මාපට ඇඟිල්ල දිගයි. හරිද? දිගුණෙන් පස්සේ ඔහොම ප්ලේ කරන්න හරි අමාරුයි. දැන් මගෙත් ගොඩක් වෙලාට මෙහෙම වෙනවා. හරිද? එතනත් ඔහොම තමයි කෙලින් මේ කරන ඔය. අන්න හරි. වගේ සෙමි සර්කල්. ඔයාලා මොන ස්ට්‍රින්ග් එකක් ප්ලේ කරත් මේ මාපට ඇඟිල්ලෙන් වෙන්නේ එකම සිද්ධාන්තය. හරිද? ඔය විදිහට. හරිද? මෙන්න මේ මසල් එක මූලික කරගෙන තමයි මේ මූවමන්ට් එක වෙන්නේ. රයිට්. මම හිතනවා එහෙනම් යාළුවන්ට තේරෙන්නේ නැති කියලා මේ කොහොමද මේ අත තියාගන්නේ? ඒ වගේම ඔයාලගේ මාපට ඇඟිල්ල තියෙන්න ඕනේ කොයි හරියද? ඒ වගේම තමයි මේ මාපට ඇඟිල්ල හසුරවලා කොහොමද නෝට් එක ප්ලේ කරන්න කියලා මම හිතනවා දැන් තේරෙන්නේ නැති කියලා. හරි දැන් මම කියලා දෙන්න යන්නේ යාළුවන්ට මේ තම් එක යොදාගෙන කරන්න පුළුවන් ලේසි ව්‍යායාමයක්. හරිද? මේක මුලින්ම මෙන්න මේ විදිහට කරන්න. මේ ලෙසන් එක තව ඉස්සරහට බලන් ඉන්න. මාපට ඇඟිල්ල විතරක් යොදාගෙන ප්ලේ කරන්න පුළුවන්. මම මුලින් ප්ලේ කරලා පෙන්නනවා මේ ලෙසන් එක පටන් ගත්තේ මේ වගේ පොඩි මෙලඩියක් යොදාගෙන කොහොමද මේ වැඩේ කරන්න කියලා මම කියලා දෙන්නම් ඉදිරියට. අපි දැන් බලමු එහෙනම් මේ මාපට ඇඟිල්ලට කරන්න පුළුවන් පොඩි ව්‍යායාමයක්. හරි. ඔයාලගේ දැන් දකුණත් ඔය විදිහට ගෙනල්ලා රිලැක්ස් කරගෙන තියාගන්න. ඔයාලා මුලින්ම මේ මාපට ඇඟිල්ල යොදාගෙන මේ 6 වෙනි ස්ට්‍රින්ග් එක මෙන්න මේ විදිහට ප්ලේ කරන්න. ඔය විදිහට. වෙලාව අරන් හොඳට ප්ලේ ගන්න. මූලිකම වෙන්න ඕනේ මේ මාපට ඇඟිල්ල ඔයාලා හසුරවන්න ඕනේ හරියට. අන්න මේ විදිහට. මේ හරි මසල්ස් වලින් මේ විදිහට ඔයාලා තම් එක මුලින්ම හසුරවන්න ඉගෙන ගන්න. ප්ලේ කරන්න කලින් එක ඒවා. හරිද? ඔය විදිහට. 6 වෙනි ස්ට්‍රින්ග් එක විතරයි ඔය විදිහට. ඒතර ඔයාලා බලන්න මේ 6 වෙනි ස්ට්‍රින්ග් එක කොහොම ප්ලේ කරද්දී දැන් මේක වේගය වැඩි නම් අඩු කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාලා වේගෙන් ප්ලේ කරන එක. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ හරියට ඔයාලා මේ කොහොමද මාපට ඇඟිල්ල හසුරවන්නේ කියලා. ඔය විදිහට. හරිද? ඒතර මේ ඇඟිලි ටික ඔයාලා මං කියවනේ CC එකට යන්න දෙන්න එපා. ඔය විදිහට රිලැක්ස් එකේ තියාගන්න. ගල් කරන් තියාගන්න එපත අන්න ප්‍රධාන තවත් දෙයක් මට අමතක වුණා කියන්න. මේ ගල් කරගෙන ඔය විදිහට තද්ද කරගෙන ඉන්න එපා නිකන් ඈ. යක්ෂාවේශලා වගේ. හරි ඔන්න ඔය විදිහට හිමීට 6 වෙනි ස්ට්‍රින්ග් එක ප්ලේ ගන්න. කිසිම ගැටලුවක් නැහැ. මොකද ඔයාලට දැන් පොඩ්ඩක් කම්මැලි හිතේ. හරිද? ඔයාලා දන්නේ මෙන්න මේ එක්සර්සයිස් වල තියෙන වටිනාකම. මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන් නේ. ඊට පස්සේ වල 6 වෙනි ස්ට්‍රින්ග් එක ප්ලේ කරලා දැන් ඔන්න 5 වෙනි ස්ට්‍රින්ග් එකට යන්න ඔය විදිහට. 5 වෙනි කම්බියට. ඒක ඔය විදිහටම ප්ලේ කරන්න. එකම නීතිය. හරිද? මේ පේනවනේ. මම මොනවක් වෙනසක් කරන්නේ වෙන ස්ට්‍රින්ග් එකක් ප්ලේ කරා කියලා. ඊට පස්සේ ඔහොම යන්න පොඩ්ඩක් වෙලා ප්ලේ ගන්න. විනාඩි 5ක් විතර. ඊට පස්සේ යන්න 4 වෙනි ස්ට්‍රින්ග් එකට. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට ගිටාර් එකේ බේස් නෝට්ස් හරිද? ගැඹුරු හඬවල් තියෙන
නෝට්ස් ගන්න. අපි භාවිතා ගන්න කොහොමත් මේ 6 වෙනි ස්ට්‍රින්ග් එක 5 වෙනි ස්ට්‍රින්ග් 4 වෙනි ස්ට්‍රින්ග් එක නේ. සාහිත්‍ය වලට පිටිපස්සට යන්න පුළුවන් 5 වෙනි ස්ට්‍රින්ග් එක. හරිද? ප්ලේ කරද්දි බලන්න ඔයාලගේ මේ අත නෙවෙයි සම්පූර්ණ අත නෙවෙයි යොදා ගන්න විදිහට. හරිද? ඒතර මේ විදිහට නමන්නත් එපා ඔන්න ඔය විදිහට. අනික මම කියවනේ මෙහෙම ප්ලේ ගන්න එපා. මේ මාවට ඇඟිල්ල තියෙනවා මේ ඇඟිල්ල තුන ඉස්සරහින්. අන්න ඔය. ඒක 6 වෙනි ස්ට්‍රින්ග් එක. හරිද? එතකොට මම තව දෙයක් කියන්නම්. අපිට සමහරක් විට මෙන්න මේ වගේ පාර්ට්ස් වලටත් අපිට මේ මාපට ඇඟිල්ල ආධාර කරගන්න වෙනවා ප්ලේ කරන්න මේ බේස් නෝට් ස්ට්‍රින්ග්ස් වලට අමතරව මෙන්න මේ වගේ අවස්ථාවල. මතක ඇති මම දන්නේ පාර්ට් එක කොහෙද තියෙන්නේ කියලා. හරිද? හොටෙල් කැලිෆෝනියා එකේ එනවා මෙන්න මේ වගේ. right? ඉතින් ඒ වගේ පාර්ට්ස් එහෙම ප්ලේ කරන්නත් අපිට මේ මාපට ඇඟිල්ල උදව් වෙනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. දැනට අපි මෙන්න මේ හරියමු අපි මේ බේස් ස්ට්‍රින්ග්ස් තුන ඔයාලා හොඳට මේ ප්‍රැක්ටිස් කරන්න ඔයාලගේ මාපට ඇඟිල්ල උදාගෙන මම මේ කියලා දුන්න විදියට. හොඳයි. මම මේ දැන් කියලා දෙන එක්සර්සයිස් එක ඔයාලට පුළුවන් නම් විතරක් කරන්න සාමාන්‍ය අරග ප්ලේ කරන් පස්සේ මෙන්න මේ විදියට මේ එක්සර්සයිස් එක මම දීලා තියෙනවා ලී ගිටාර් පාඩමේ. නමුත් ඒක දැන් අපිට යොදා ගන්න පුළුවන් ඔයාලගේ මාපට ඇඟිල්ල හදාගන්න මෙන්න මේ විදියට. මුලින්ම පටන් ගන්න මේ පළවෙනි ෆ්‍රෙට් එකේ ඉඳන් 6 වෙනි ස්ට්‍රින්ග් එකේ මෙන්න මේ විදිහට පිළිවෙලට ප්ලේ කරන් යන්න මේ ඇඟිලි 1 2 3 4. ඊට පස්සේ ඊළඟ ස්ට්‍රින්ග් එකේ 1 2 3 4 ඔය විදිහට යන්න 4 වෙනි ස්ට්‍රින්ග් එක නම් මෙන්න මේ විදිහට. ඊට පස්සේ පිටපස්සෙන් ඉන්න. හරිනේ. එතකොට දැන් ඔක ගොඩක් කට්ටිය ආධුනික නම් මේ 4 වෙනි ස්ට්‍රින්ග් එකට ගිහිල්ලා නතර වෙන්න. හරිද? ඊට පස්සේ දැන් සාමාන්‍ය කාලයක් ඔයාලා ගිටාර් ප්ලේ කරලා තියෙනවා නම් මෙන්න මේක මේ 4 වෙනි ස්ට්‍රින්ග් එකේ නතර නැතු දිගටම යන්න මෙන්න මේ විදියට. මේ ඇඟිලි ටික මොනවද කරන්න බෑ ඩැක්ස් තියාගන්න. මෙතනින් නතර වෙන්න නැතු දිගටම යන්න. 3 වෙනි ස්ට්‍රින්ග් එක, ඉතල දෙවෙනි ස්ට්‍රින්ග් එක, ඉතල පළවෙනි ස්ට්‍රින්ග් එක. එතර මේ පළවෙනි ස්ට්‍රින්ග් එක පැත්තට එද්දි ඔයාලා මේ මාපට ඇඟිල්ල යොදාගෙන ප්ලේ කරද්දී ඔයාලා මේ ඇඟිලි ටික මං කියන්නේ කොහෙවත් තියාගන්න යන්න එපා. මෙහෙමම අත පල්ලයට ගෙන්න එච්චරයි. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් පිටිපස්සට එන්න එහෙම. මත තියාගන්න ඔයාලගේ මේ මාපට ඇඟිල්ල විතරයි යොදාගන්නේ මේක ප්ලේ කරන්න. හරිද? මම කියලා දුන්න විදිහට හරියට නිවැරදි ආකාරයට ඔයාලා මේ තම් එක හසුරවන්න. හරිද? මෙතන ටයිම් පස්සේ ඔයාලට උනම් පුළුවන් තව ෆ්‍රෙට් එකක් ඉස්සරහට ගිහිල්ලා ඔය වගේ ඇඟිලි හතරෙන් ඔය දෙවෙනි පොසිෂන් එකේ ඔය විදිහට ප්ලේ කරන් යන්න. ඉතලා පිටිපස්සට යන්න පුළුවන් එහෙම. සතාවයක් ඉස්සරහට ගියා ඔය විදිහට දිගටම එන්න පුළුවන්. මුලින්ම මං කියන්නේ හිමීට ප්‍රැක්ටිස් කරන්න. හරිද? හිමීට වෙලාව අරගෙන ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ පුළුවන් කාලයක් ගියන් පස්සේ ඔයාලට වේගය වැඩි කරගන්න පොඩ ඊට පස්සේ වේගෙන් ප්ලේ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? ඔය වගේ වේගය වැඩි කරගන්න පුළුවන්. එතකොට මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ වේගය සම්බන්ධයෙන් නෙවෙයි හරියට නෝට් එක හරියට ක්ලියර් ප්ලේ වෙනවද කියලා තමයි ඔයා බලන්න ඕනේ. අනිත් එක ඔයාලා තම් එක දිහා හොඳ අවධානයෙන් ඉන්න. මම කිව්වනේ මේ එක්සර්සයිස් එකට එන්න එපා. ඔයාලා මම කියලා දුන්න අර ඕපන් ස්ට්‍රින්ග්ස් වලින් කරලා දුන්න එක්සර්සයිස් එක හරියට කරලා ඉවර වෙන්නේ නැතුව මෙතනට එන්න එපා. මොකද නැත්තම් හරි අමාරු වෙනවා. මොකද මාපට ඇඟිල්ල හරියට කරගන්න නැතු මේ පැත්තෙන් තව ප්ලේ කරද්දී අපි අවධානය යොමු වෙනවා නේද? අපි දන්නේම නැතු මේ පැත්තට. ඒකට ඔයාලගේ තම් එක හරියට වැඩ කරගෙන නැත්තම් ඔක්කොම හරිද අනාථ වෙනවා. ඒ නිසා පළවෙනි එක්සර්සයිස් එක හොඳට කරලා මේ එක්සර්සයිස් එකට එන්න. එතකොට මම කිව්වනේ මේ අත්‍යවශ්‍ය නැහැ මේ පල්ලෙහාට මෙන්න මම කිව්වේ සාමාන්‍යයෙන් ප්ලේ කරලා ඉන්න එක්කෙනාට මේ මම ඔය දින අන්තිම එක්සර්සයිස් එක කරන්න පුළුවන්. ඔයාලා ගොඩක් ආධුනික මට්ටමේ ඉන්නවා නම් මම කිව්වා වගේ මේ 4 වෙනි ස්ට්‍රින්ග් එකේ ඔතන 4 වෙනි ඇඟිල්ල ප්ලේ කරලා නතර කරන්න. හරිද? ඊට පස්සේ පිටිපස්සට එන්න. නැත්නම් ඔයාලට පුළුවන් මේ එක ස්ට්‍රින්ග් එකේ ඔය විදිහට ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. ඒක එහෙම ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන් මේ එක්සර්සයිස් කියන ඒවා. හරිද? ඉතින් මම හිතනවා මේ වැඩේ තේරෙන්නේ නැති කියලා.
හොඳයි මං එහෙනම් දැන් යාළුවන්ට කියලා දෙන්න යන්නේ මේ මාපට ඇඟිල්ල උදාගෙන මේ විදිහට ප්ලේ කරගෙන ඉද්දි පොඩක් කම්මැලි වෙයි ගතියක් එනවනේ. හැබැයි කම්මැලි කියලා එකපාරටම නිකන් ගෙම්ම පොලේ ගන්නවා වගේ ඉන්න නම් බෑ. මෙතනට හරිද? ආර්ඩි කරලා මහන්සි වෙලා ඒ ටික උතර ප්‍රැක්ටිස් කරලා මේ ඔයාලා මාපට ඇඟිල්ල නිකන් ඉබේම මම ප්ලේ කරන මට්ටමට වගේ ගේන්න බලන්න. හරිද? ඒක සාමාන්‍ය දවසින් දෙකකින් වෙන්නේ නැහැ. ඔයාලා ප්‍රැක්ටිස් කරන්න දවස් ගානවා ප්‍රැක්ටිස් කරන්න අපිට මට කියන්න බෑ හරියටම සතියකින්ද දෙකකින්ද මාසකින්ද කියන්න බෑ හරිද කොහොම හරි ඔයාලා මහන්සි වෙලා මේ වැඩේ කරගත්තොත් වැඩේ ගොඩ හරිද ඊට පස්සේ මෙන්න මේ මෙලඩි වලට ප්ලේ කරන්න පුළුවන් මම කෝඩ්ස් දෙකක් යොදා ගන්නවා මේ මෙලඩියේදී E minor A minor හරිද එතකොට මේ ඔක්කොම ප්ලේ කරන්නේ ඔයාලා මේ මම කියලා දෙන හැම නෝට් එකක් මේ වගේ කෝඩ් එකම ඔක්කොම ප්ලේ කරන්නේ ඔයාලගේ මාපට ඇඟිල්ල යොදාගෙන මොකද අද දවසේ ප්‍රධාන මාතෘකාව. හරිද? මේ විදියට 6 වෙනි ස්ට්‍රින්ග් එකෙන් පටන් ගන්න ඕපන් ඊට පස්සේ 2 වෙනි ෆ්‍රෙට් එක 3 වෙනි ෆ්‍රෙට් එක 5 වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ඉතලා 2 වෙනි ෆ්‍රෙට් එක 5 වෙනි ස්ට්‍රින්ග් එක ඊට පස්සේ ආයෙ පිටිපස්සට එන්න 5 වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ඉතලා 3 වෙනි ෆ්‍රෙට් එක 6 වෙනි ස්ට්‍රින්ග් එකේ 2 වෙනි ෆ්‍රෙට් එක 6 වෙනි ස්ට්‍රින්ග් එකේ ඕපන් ප්ලේ කරා ඊට පස්සේ ඔයාලා E minor chord shape එක ගන්න මේ ඇඟිලි දෙක හරි මේ ඇඟිලි දෙක හරි මේ ඇඟිලි දෙක තියෙනවා නම් ගොඩක් වාසි මේ මෙලඩියත් එක්ක ප්ලේ කරද්දි. ඊට පස්සේ තම් එකෙන් ඔන්නෝම පල්ලයට ස්ට්‍රම් එකක් කරන්න. හරිද? මම ප්ලේ කරලා බලන්න මුලින්ද. ඊටසලා ඊමාන කෝඩ් එක ප්ලේ කරන්න. හරිද? ඊට පස්සේ පස්වෙනි ස්ට්‍රින්ග් එකෙන් පටන් ගන්න ඕපන් ප්ලේ කරලා ඊටසලා දෙවෙනි ෆ්‍රෙට් එක තුන්වෙනි ෆ්‍රෙට් එක ඊටසලා ඕපන් හතරවෙනි ස්ට්‍රින්ග් එක ප්ලේ කරන්න ඊටසලා දෙවෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරන්න හතරවෙනි ස්ට්‍රින්ග් එක ඊටසලා ආයෙත් ඕපන් හතරවෙනි ස්ට්‍රින්ග් එක පිටිපස්සට යන්න ඊටසලා තුන්වෙනි ෆ්‍රෙට් එක පස්වෙනි ස්ට්‍රින්ග් එකේ ඊටසලා දෙවෙනි ෆ්‍රෙට් එක ඊටසලා ඕපන් පස්වෙනි ස්ට්‍රින්ග් එක ප්ලේ කරලා A minor chord shape එක කරන්නේ මෙන්න මෙහෙම ප්ලේ කරන්න ඊටසලා පස්වෙනි ස්ට්‍රින්ග් එකෙන් පල්ලෙහාට normal basic A minor chord එක. හරිද? මාපට ඇඟිල්ල ප්ලේ කරන්න මොන පල්ලෙහාට. හරිද? ඊට පස්සේ කොටස ආයෙත් 6 වෙනි ස්ට්‍රින්ග් එකෙන් පටන් ගන්න ඕපන් දෙවෙනි ෆ්‍රෙට් එක තුන්වෙනි ෆ්‍රෙට් එක පස්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ඊට පස්සේලා දෙවෙනි ෆ්‍රෙට් එක පස්වෙනි ස්ට්‍රින්ග් එකම ප්ලේ කරලා ඉන්න. ඊට පස්සේ ඒකල්වෙන් මේ විදිහට ප්ලේ කරලා බලන්න ආයෙත්. හරිනේ? ඊට පස්සේ කොටස පස්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ප්ලේ කරන්න දෙවෙනි ෆ්‍රෙට් එක තුන්වෙනි ෆ්‍රෙට් එක ඊටසේ හතරවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ඊටසේලා දෙවෙනි ෆ්‍රෙට් එක හතරවෙනි ස්ට්‍රින්ග් එකේ ඔය විදිහට ඉන්නයි. කියලා ප්ලේ කරලා බලන්න. හරිනේ? අවසාන කොටස 6 වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ප්ලේ කරන්න. ඊටසේ දෙවෙනි ෆ්‍රෙට් එක තුන්වෙනි ෆ්‍රෙට් එක පස්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ඊටසේලා දෙවෙනි ෆ්‍රෙට් එක පස්වෙනි ස්ට්‍රින්ග් එකේ ඊටසලා ඕපන් පස්වෙනි ස්ට්‍රින්ග් එක පිටිපස්සට යන්න තුන්වෙනි ෆ්‍රෙට් එක 6 වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක E minor chord එක ප්ලේ කරන්න 6 වෙනි ස්ට්‍රින්ග් එකෙන් පල්ලට හොම එකපාරක් මාපට ඇඟිල්ල දාගෙන. හරිනේ මම එනං සාමාන්‍යයෙන් වේගකින් මේක ප්ලේ කරලා පෙන්නන්න මුලින්ද මෙන්න මේ විදිහට. මං හිතනවා මේ තේරෙන්නේ නැති කියලා මම මේ කියලා දුන්නේ පොඩි මෙලඩියක් මේක. ඒ වුණාට ලස්සන කොච්චර ලස්සන බලන්නේ කෝඩ්ස් දෙකක් යොදාගත්ත අපි E minor A minor. නමුත් අපි මේ මාපට ඇඟිල්ල යොදාගෙන ලස්සන මෙලඩියක් ප්ලේ කරා. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පොඩි මෙලඩිස් ඔයාලගේ මේ තම් එක ආධාරයෙන් මෙන්න මේ වගේ මම පොඩි උදාහරණ කිහිපයක් දෙන්නම්. හරි මං හිතනවා අද දවසේ මේ ලෙසන් එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතාමත් වැදගත් පාඩමක් මෙන්න මේක. ඒ නිසා ඔයාලට තේරෙන්නේ නැත්නම් ආයෙත් මේ වීඩියෝ එක බලලා හොඳට ඔයාලගේ මේ මාපට ඇඟිල්ල හදාගන්න.
හරිද ෆිංගර් ස්ටයිල් ඔයාලට ප්ලේ කරන්න ආසාවක් තියෙනවා නම් කවදාරි හොඳට හරිද මගේ channel එක subscribe කරන්න නැත්නම් තාමත් ඔයාලා subscribe කරන්න පුළුවන් ඒ වගේම ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න පුළුවන් මේ ගිටාර් ඉගෙන ගන්න ආස කට්ටිය මොකද මගේ channel එකේ තව ගොඩාක් lesson videos තියෙනවා මම හිතන්නේ 40කට වැඩි මුලින් ඉඳන් ඉගෙන ගන්න එක්කෙනෙක්ට උනත් මේ මගේ videos මම ලස්සනට playlist වල ලස්සනට arrange කරලා තියෙන්නේ ඒ stages වලට පිළිවෙලින් යන්න තියෙන්නේ channel subscribe කරන්න like එකක් දාන්න පුළුවන් මේ lesson එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් comments දාන්න පුළුවන් ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් හරි අපි යන ආයෙත් මේ වගේ lesson එකකින් හම් වෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා